ආයුබෝවන් දුවේ පුතේ අද අපි මේ සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය දෙවෙනි වීඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඔයාලට මතකයිද පළවෙනි වීඩියෝ වැඩසටහනේදී අපි කතා කරා පරාවර්තනය. ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද? ආලෝක පරාවර්තනය කියන්නේ ආලෝක පරාවර්තන නියම කියන්නේ මොනවද කියන කතා කරා. ආලෝක පරාවර්තනය සිද්ධ වෙන්නේ මොන විදිහට මොන පරාවර්තන ආකාර දෙකක් ගැන කතා කරා. සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනය කියලා කතා කරා අපි. ඒකේ ආලෝක පරාවර්තන නියම ගැන කතා කරා. එතකොට අපි ආලෝක පරාවර්තනය වෙන ආකාරය ගැන තමයි අපි පළවෙනි කොටසේදී සාකච්ඡා කරේ. පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි කිව්වා. ඊට පස්සේ මේ පතන කෝණය පරාවර්තන කෝණය පතන ලක්ෂණයන්දී අභිලම්භය එකම තලයක පිහිටනවා කියලා කිව්වා. ඔන්න වගේ කාරණා රාශියක් පළවෙනි වීඩියෝ වැඩසටහනේදී ඔයාලා දකින්න ඇති. ඒතර පුතේ ඔයාලට මේ වීඩියෝ වැඩසටහන බලා ගැනීමේ පහසුව සඳහා මම ක්‍රම තුනක් අනුගමනය කරනවා. එකක් තමයි මගේ seminars.lk කියලා වෙබ්සයිට් එකක වීඩියෝ වැඩසටහන් ටික යනවා. ඊට අමතරව WhatsApp group එකකටත් මම දානවා. ඊට අමතරව YouTube channel එකක් තියෙනවා කපිල රණසිංහ සයන්ස් කියලා. ඒකෙත් සර්ච් කරලා බලන්න. ඒකෙත් මේ වීඩියෝ වැඩසටහන යනවා. ඒකට ඔයාලට බලන්න පුළුවන් ආකාර තුනකට මම මගේ වීඩියෝ වැඩසටහන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. ඒකට අපි අද බලමු තල දර්පණ වලින් ආලෝක කිරණ පරාවර්තනය වෙලා ප්‍රතිබිම්බ හැදෙන ආකාරය. තල දර්පණ වලින් ප්‍රතිබිම්බ හැදෙන්නේ කොහොමද කියලා අපි අද චුට්ටක් කතා කරලා බලමු. මේ වීඩියෝ වැඩසටහනදී අපි තල දර්පණයකින් ඔයාලගේ අර කණ්ණාඩියේ මූණ බලන හැටි, කණ්ණාඩියේ මූණ බලන හැටි කතා කරමු අපි. හොඳයි. අපි මේ ඔයාලා දන්නවනේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ තියෙන කණ්ණාඩියක් කියලා හිතන්න. දැන් ඔයාලා හැමදාම කරන දේ මේ තියෙන කණ්ණාඩියක් කියලා හිතන්න. මේ තියෙන කණ්ණාඩිය. දැන් පුතේ අපි මේ ඉන්නේ පොළොව. අපි පුතේ මේ ඉන්නේ ළමෙක්. මේ ළමයා අපි කියනවා මෙයාට වස්තුව කියලා. මෙයාට අපි කියනවා වස්තුව කියලා. එතකොට පුතේ මේ වස්තුවට සමාන ළමෙක් මේ පැත්තෙන් අපිට පේන්න තියෙනවා නේද? අපි ඒකට මොකද්ද කියන්නේ? පුතේ ඔයාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම ඒ හිටගත්ත එකේ පිටිපස්සේ ගිහිල්ලා පිටිපස්සේ ඔයාලා වගේම රූපයක් තියෙනවනේ. ඒකට අපි මොකද්ද කියන්නේ? මෙන්න මේ තුරි මේ මෙන්න මේ කෙනෙක්. මේ කණ්ණාඩියේ පිටිපස්සේ ගිහිල්ලා පේන එක්කනට අපි කියනවා මොකද්ද? මෙයාට අපි කියනවා මොකද්ද? ප්‍රතිබිම්බය. මොකද්ද අපි කියන්නේ? ප්‍රතිබිම්බය. දැන් අපි මේ තියෙන කණ්ණාඩිය තල දර්පණය. මේ තියෙන තල දර්පණය. දැන් මේ ඔයාලා උදේට කරන දෙයක්. එහෙම නැත්නම් හවසට කරන දෙයක්. මොකද්ද? කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න. මෙයා තමයි වස්තුව. අපි දැන් විද්‍යාවේ ඕනම දෙයක් වස්තුවක්නේ. ළමයාත් වස්තුවක්, ගහත් වස්තුවක්, නැවත් වස්තුවක්, අහස් යාත්‍රාවත් වස්තුවක්. එතකොට මේ වස්තුව මේ ප්‍රතිබිම්බය. හරි? දැන් පුතේ මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද? අන්න ඒක පෙන්නනවා ආලෝක කිරණ සටහනකින්. මෙන්න මෙහෙමයි. ඔයාලා අඩි රූල් පාවිච්චි කරන්න ඕන. මෙන්න මෙහෙමයි. අපි හිතමු මෙතනින් ආලෝක කිරණ ළමයාගේ හිසෙන් යනවා ආලෝක කිරණ. ඒක මොකද වෙන්නේ? මෙන්න මේ බලන්න. මෙන්න මෙහෙම. පරාවර්තන වෙනවා. මොකද කණ්ණාඩියෙන් එහාට ආලෝක කිරණ යන්න බෑනේ. එතකොට මෙන්න මෙතන කෝණ දෙක සමානයි.
පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනසේ මේක පරාවර්තනය වෙලා යනවා. ඔන්න පළවෙනි කිරණය. මම අදිනවා තව කිරණයක්. මේ බලන්න. මේ අදිනවා තව කිරණයක්. දැන් මේකත් අර පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනසේ පරාවර්තනය වෙනවා. මෙන්න මෙහෙම. මෙන්න මේ කෝණ දෙක සමානයි. ඔව්. දැන් පුතේ මම කිරණ දෙකක් ඇද්දා. ආලෝක කිරණ දෙකක් ඇද්දා. වස්තුවෙන් ඉවත් වෙලා යන එහෙම නැත්නම් වස්තුවෙන් පිටවන ආලෝක කිරණ දෙකක් ඇද්දා. ඔයාලා අඩිරුව තියලා යඳින්නේ. දැන් මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද? මම මේ කිරණ ආපස්සට දික් කරනවා පුතේ. අඩිරුව තියලා ගන්න නේ. මම මේ කිරණ ආපස්සට දික් කරනවා මෙහෙම. මෙන්න මෙහෙම. මේ බලන්න. ඔන්න එකක් ආපස්සට දික් කරා. අනිත් එක මෙන්න අනිත් එක ආපස්සට දික් කරා. දික් කරනකොට ආපසු කිරණ හම්බ වෙන තැන ප්‍රතිබිම්බයේ සෑදී පරාවර්තනය වෙච්ච කිරණ දෙක ආපසු දික් කරොත් අන්නේ කිරණ දෙක හමු වන තැන ප්‍රතිබිම්බයේ සෑදී. දැන් ඕක අච්චු පොතේ තියෙන එක බලලා ඉගෙන ගන්න අමාරුයි. ඒක දින්නේ උඩටයි පහට යලා දින්නේ ඒක ලේසි නෑ. මෙන්න මේකෙන් පැහැදිලිව පුළුවන් පරාවර්තනය වෙන කිරණ දෙක තමයි ආපසට දික් කරන්න ඕන වෙන්නේ. දික් කරනකොට ඒ කිරණ දෙක හමු වෙන තැන තමයි පුතේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. දැන් තේරුණාද ඔයාලට? දැන් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ වස්තු මේ වස්තුව සහ ප්‍රතිබිම්බයේ සෑදෙන ආකාරයෙන් අඳ ගන්න වෙනවා. හරි. ලියා ගන්නකො මෙහෙම. ලියා ගන්නකො මාතෘකාව ලියන්න තල දර්පණ වලින් ප්‍රතිබිම්බ සෑදීම. මාතෘකාව ලියා ගන්න තල දර්පණ වලින් ප්‍රතිබිම්බ සෑදීම. දැන් මෙහෙම තල දර්පණ වලින් ආලෝක කිරණ පරාවර්තනය කරන නිසා පහත රූපේ පරිදි තල දර්පණ වලින් ප්‍රතිබිම්බ සෑදේ. කියලා දැන් ඔයාලා වීඩියෝ එක නවත්තලා දැන් මෙන්න මේ රූප තරංග අඳ ගන්නකො. වීඩියෝ එක නවත්තලා දැන් මෙන්න මේ රූප තරංග අඳ ගන්න. හරි. අඳගත්තද? දැන් ආගන්න. දැන් මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද මේ? මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ ගත්තාම එක මොකක්ද? මේ වස්තුවට වගේම විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බ තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් හරිනේ. මොකද්ද? ඉතින් ඔයාලා ගිහිල්ලා ඉස්සරහා කණ්ණාඩි ඉස්සරහා හිටගත්තාම මෙයා තමයි වස්තුව. ඉතින් ඊට වඩා ලොකු එක්කෙනෙක් කණ්ණාඩි පිටිපස්සේ හිටගන්නේ නැහැ. ඔයාලා හා සයිස් එක්කෙනෙක්ම නේද හිටගන්නේ. එහෙනම් පුතේ ඔයාලමනේ පිටිපස්සේ ඉන්නේ. එහෙනම් පුතේ වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයයි සමාන වේ. මොකද්ද? වස්තුවේ විශාලත්වය සමානයි. මොකද්ද? ප්‍රතිබිම්බයේ විශාලත්වය. ඔන්න පුතේ පළවෙනි එක වස්තුවේ විශාලත්වය. වස්තුවේ සයිස් එකටම තමයි ප්‍රතිබිම්බයේ සයිස් එක. දෙක මොනවද? ප්‍රතිබිම්බය උඩ පැත්තටනේ ඉන්නේ. දැන් ඔයාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තට පස්සේ උඩ පැත්තට හැරිලානේ ඉන්නේ. ආය අමුතුවෙන් මේක ප්‍රැක්ටිකල් කරන්න උවමනාවක් නැහැ. හරි.
කණ්ණාඩි ඉස්සරහට ගිහලා හිට ගන්නකො උඩුකුරුයි. කවුද ප්‍රතිබිම්බය? ප්‍රතිබිම්බය උඩුකුරුයි. උඩුකුරුයි කියලා කියන්නේ උඩ පැත්තට හැරිලා ඉන්නේ. ප්‍රතිබිම්බය. තව එකක් තමයි මෙන්න මේ බලන්න ඔයාලා දැන් ගෙදර ඉන්නේ වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා ඔය ගෙදර තියෙන කොස්සවත් අරගෙන ගිහිල්ලා කණ්ණාඩිය ළඟට තියන්නකො තමුන් හිට ගන්නකො කොස්සේ දුරින් ප්‍රතිබිම්බයේ ඉන්නේ ඒහා සමානවම කොස්සක් දුරින් නේද පිටිපස්සට ඉන්නේ කියලා බලන්න වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා ගන්නකො කොස්ස අරගෙන කණ්ණාඩියට මෙහෙම තියන්නකො තමුන් හිට ගන්නකො කොස්සේ දුරින් ඔයාලා ගිහිල්ලා ප්‍රතිබිම්බේ බලන්නකො ගිහිල්ලා ප්‍රතිබිම්බේ ඉන්නේ කොහොමද කොස්සේ දුරින්ම පිටිපස්සේ පැහැදිලිද එතකොට මේ දුරට අපි කියනවා පුතේ මේ දුරට අපි කියනවා මෙන්න මේ දුරට අපි කියනවා වස්තු දුර මොනවද කියන්නේ වස්තු දුර මේ දුරට අපි කියනවා ප්‍රතිබිම්බ දුර මේ දුරට අපි කියනවා මම දැන් කියනවා මොකද්ද මේ දුරවල් දෙක සමානයි එහෙනම් මොකද්ද වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි හරි තව එකක් දැන් ඔයාලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආයසරයක් ගිහිල්ලා බලන්න වම් අතින් වම් කන අල්ලන්නකො බලන්න ගිහිල්ලා වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා බලන්න හරි අර වීඩියෝ වැඩසටහන් වල තියෙන වාසිය තමයි ඔයාලට කැමති දැනකින් නවත්තලා ගිහිල්ලා බලලා ඒ ක්‍රියාකාරකම් කරලා එන්න පුළුවන්. හරි? මේ වම් අතින් වම් කන අල්ලලා බලන්න. කණ්ණාඩියේ පේන්නේ කොහොමද? දකුණු අතින් දකුණු කන අල්ලනවා වගේ නේද බලන්න. පැති මාරු වී පෙනේ. මොකද්ද? පැති මාරු වී පෙනේ. මම ලියන්නම් මෙතනින් පැති මාරු වී පෙනේ. මම අතර කියලා දාන්නකො මේ අංක ටිකක් දානවා. ඔව්. හරි. පැති මාරු වී පෙනේ. ඔයාලා දන්නවද ඔකට කියන විද්‍යා වචන මොකක්ද කියලා? පාර්ශ්වික අපවර්තනය වීම. මොකද්ද? පාර්ශ්වික අපවර්තනය වීම. පැති මාරු වී පෙනේ. දැක්කද දැන් ගිහිල්ලා කණ්ණාඩියෙන් බැලුවද? මොකද්ද බැලුවේ? වම් අතින් වම් කන අල්ලනකොට කණ්ණාඩියෙන් පෙනෙන්නේ. කණ්ණාඩියේ ඉන්න පිටිපස්සේ එක්කෙනා පේන්නේ දකුණු අතින් දකුණු කන අල්ලනවා වගේ නේද? එහෙනම් පුතේ මොකද්ද? පැති මාරු වී පෙනේ. ඕකට අපි කියනවා මොකක් කියලාද? පාර්ශ්වික අපවර්තනය වී පෙනේ කියන එක තමයි අපි ඔය කතා කරේ. දැන් ඔන්න 1 2 3 4ක් කතා කරා. තව එකක් කියලා නවත්තනවා. මොකද්ද? පස්වෙනි එක. බලන්නකෝ. දැන් ඔයාලගේ රූපය එහෙම නැත්නම් ප්‍රතිබිම්බය මේ හරිය තිරයක් තියලා ගන්න පුළුවන් නේද රූපය? කණ්ණාඩියේ පිටපස්සෙන් තිරයක් තියලා තිරයක් කියන්නේ රෙද්දක් කියලා හරි බිත්තියකට හරි තියලා ඉවරලා රූපය ගන්න පුළුවන්ද තිරයකට? මෙතන හිටගෙන ඉන්න කෙනා කණ්ණාඩියෙන් පිටිපස්සට ගිහිල්ලා රූපේ ගන්න පුළුවන්ද තිරයකට? තිරයකට ගන්න බෑ. තිරයකට ගත නොහැක. ඒකට අපි කියනවා තිරයකට ගත නොහැක. ඒකට අපි කියනවා විද්‍යාවේදී අතාත්විකයි. මොකද්ද කියන්නේ? අතාත්විකයි. එහෙනම් මේ තියෙන්නේ තලදර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ. මොනවද ලක්ෂණ? එක වස්තුවේ විශාලත්වයමයි ප්‍රතිබිම්බයේ විශාලත්වය. දෙක ප්‍රතිබිම්බයේ උඩුකුරුයි උඩ පැත්තට හැරිලා තියෙන්නේ. යට පැත්තට හැරෙන ප්‍රතිබිම්බක් තියෙනවා අපට. ඒව කාච වෙන ඒවා තියෙන්නේ. අනිත් එක වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. මේක සෙන්ටිමීටර් 20ක් නම් මම නිකන් ලියන්නම්. මේක සෙන්ටිමීටර් 20යි නම් මේ දුර සෙන්ටිමීටර් 20යි. ඔක ඔයාලගේ මේ අර රූපේ ඉස්සලා ඇඳපු රූපේ ලියා ගන්නකො. හරි. දැන් ලියන්න පාන. හරි. අනිත් එක තමයි මේක තිරයකට ගන්න බෑ. තිරයකට ගත නොහැක. ඒකට අපි කියනවා අතාත්විකයි. අනිත් එක තමයි
අර වම් අතින් වම් කන මං කිව්වේ පැති මාරු වී පෙනේ. මේ අපි කතා කරේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ. හොඳයි. දැන් මාතෘකාව තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ කියලා ලියන්න මාතෘකාව. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ කියලා ලියන්න. එක වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයට සමාන වේ. වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයට සමාන වේ. වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයට සමානයි. දෙක ප්‍රතිබිම්බයේ උඩුකුරු වේ. දැන් ප්‍රතිබිම්බය ගැන කතා කරන්නේ. ප්‍රතිබිම්බයේ උඩුකුරු උඩ පැත්තට හැල්ලා ඉන්නේ. අපි යට පැත්තටම හැල්ලා නැහැනේ. කණ්ණාඩි පිටිපස්සට ගිහිල්ලා බැලුවා. වස්තුව උඩුකුරු වේ. දෙක. තුන ප්‍රතිබිම්බයේ උඩුකුරු වේ. ප්‍රතිබිම්බයේ උඩුකුරු වේ. තුන ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමාන වේ. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමාන වේ. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමාන වේ. මේ බෝඩ් එකේ තියෙනවා නම් වීඩියෝ එකක් ඉඳලා බලන්න පුළුවන් ඒක. 3යි 4 වෙනි එක මේකුණක් කවන්නේ මේකුණක් කවන්නේ දැන් ප්‍රතිබිම්බයේ පැති මාරු වී පෙනේ. ප්‍රතිබිම්බයේ පැති මාරු වී පෙනේ. ප්‍රතිබිම්බයේ පැති මාරු වී පෙනේ. පැති මාරු වී පෙනේ කියන එකට වරහන් කියන්න පාර්ශ්වික අපවර්තනය වේ. පාර්ශ්වික අපවර්තනය වේ. පාර්ශ්වික අපවර්තනය වී පෙනේ කිව්වත් කමන්නේ. හරි 4 වෙනි එක ලියා ගන්න 5 වෙනි එකනේ 5 වෙනි එක ලියා ගන්න තිරයකට ගත නොහැක ප්‍රතිබිම්බය තිරයකට ගත නොහැක ප්‍රතිබිම්බය තිරයකට ගත නොහැක තිරයට ගත නොහැක කියන එක අපි ලියන්නේ අතාත්විකයි වරහන් ලියන්න අතාත්විකයි. හරි අපි ඔය කතා කරේ මොකද්ද? හොඳයි අපි ඔය කතා කරේ මොකද්ද? තල දර්පණය නැත්තම් ඔයාලගේ ගේ ඉස්සරහා ඔය මේ ඔයාලා ගිහිල්ලා ඉස්සරහව බලන කණ්ණාඩියෙන් හැදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ ගැන තමයි අපි ඔය කතා කරන්නේ. හොඳයි අපි ඊළඟට කතා කරනවා මේ මොකටද කණ්ණාඩි භාවිතා කරන්නේ? තල දර්පණ වල භාවිත. මොකටද කණ්ණාඩි භාවිතා කරන්නේ? අපි නිකන් ලියන්න ඕනේ නැහැ සාකච්ඡා කරමු. එක මුහුණ බැලීම. ගෙදර ඉන්න රෝගමනේ කරන්නේ නේ? එක මුහුණ බැලීම. දෙක අර මේ කොණ්ඩ කපන දැන් මොන පිටිපස්සේ කණ්ණාඩියක් ගහලා තියෙනව නේද? මොකටද? ඉස්සරහා ඉඳලා කපන කොණ්ඩේ කපනකොට ඉස්සරහා කණ්ණාඩි දිහා බලනකොට පිටිපස්සේ කණ්ණාඩියෙන් අපේ මේ ඔළුවේ පිටිපස්ස පේනවා. දැන් පිරිමි ළමයි දන්නවා ගෑනු ළමයි කොණ්ඩේ කපන්න යන්නේ නැහැ. මේ සමහර කට්ටිය යනවා නැත්තේ නේ. මේ අපි ඉස්සරහා ඉඳගෙන ඉන්නකොට ඉස්සරහා කණ්ණාඩියක් ගහලා තියෙනවනේ. ඒ කණ්ණාඩියෙන් ඉස්සරහා බලනකොට පිටිපස්සේ කණ්ණාඩියෙන් අපේ ඔළුවේ පිටිපස්ස පේනවා. ඉස්සරහා හොඳට කපලා
ඒ සැලුන් එකේ ඉන්නවා මම පිටිපස්ස ගෑවොත් එහෙම මොකද කරන්නේ? ඒ නිසා පිටිපස්ස බලා ගැනීමට සැලුන් වල භාවිතා කරනවා කණ්ණාඩිය. දෙකයි. තුන්වෙනි එක මේ ඔයාලා දැකලා තියෙන වෙලන්සැල් වල මේ ඔය රත්තරන් බඩු කඩවල වල එහෙම එහා පැත්තේ කණ්ණාඩි ගහලා පිටිපස්සෙත් කණ්ණාඩි ගහලා මැදින් අර බක්කියක් වගේ එකක් තියෙනවා. ඒකේ රත්තරන් බඩු අසුරලා තියෙනවා. ඉඳගත්තට පස්සේ මේ රත්තරන් ටික ඉස්සරහා කණ්ණාඩියෙන් පේනවා. ඒ රත්තරන් ටික පිටිපස්සේ කණ්ණාඩියෙන් පේනවා. ඒ ටික ඉස්සරහා කණ්ණාඩියෙන් පේනවා. නිකන් රත්තරන් මාලිගාවක් වගේ මවලා තියෙනවා නේද? මාලිගාවක් උනාට තියෙන්නේ අර රත්තරන් බක්කි ටිකක් විතරයි. කණ්ණාඩියෙන් තමයි අර භාණ්ඩ ප්‍රමාණය වැඩි කරලා පෙන්නලා තියෙන්නේ. ඕක පළතුරු කඩවල වලත් තියෙනවා, එළවලු කඩවල වලත් ගහලා තියෙනවා. සමහරක් වෙලාවට කණ්ණාඩියක් ගහලා තියෙනවා. ඈතට පේන්න ලොකු ප්‍රමාණයක් දාලා තියෙනවා. කණ්ණාඩි ගහලා තියෙනවා මේ එතකොට වෙළඳසල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීමට. වෙළඳසල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීමට තල දර්පණ භාවිතා කරනවා. 3යි. 4වෙනි එක දැන් ඔයාලා දැකලා ඇති අර ඔය පිළිම ඒ කියන්නේ මැද කණ්ණාඩි දෙකක් ගහලා මැද පිළිමයක් තියලා වෙලා ඒ පිළිම දිගට ඈතට පේන අවස්ථාවලුත් දැකලා තියෙනවා නේද ඔයාලා? ඒකත් ඉතින් අර වෙළඳසල් වල භාණ්ඩ වගේ තමයි භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීම සඳහා ඒවා භාවිතා කරනවා. එතකොට 4වෙනි එක මෙන්න මෙයා. ඔයාලා දැකලා තියෙනවා. අර පොඩි කාලේ මේ මොකක්ද? මෙතන ටිෂු කඩදාසි මෙතන මේවා තල දර්පණ මේක අසර දානවනේ එක එක දේවල් දාලා අර මල් පෙති එහෙම දාලා බලන්න. මේ පැත්තෙන් තමයි නිරීක්ෂණය කරන්නේ. මේ ඇස මේක තමයි ඇස. අර ලස්සන රටාම වෙන්නේ. මොකද්ද මේකේ නම? මේකට අපි කියනවා රූප ගොඩක් පේනවා බහුරූපේක්ෂය. බහුරූපේක්ෂයට තල දර්පණ තමයි භාවිතා කරන්නේ. හරි? තව තමයි මෙයා දන්නව නේද? මේ කවුද? මෙතන කණ්ණාඩියක්. මෙතන කණ්ණාඩියක්. හරි. මේ මොකද්ද මං අඳින්නේ? නැවක්. දැන් මෙතන මොකද වෙන්නේ? මේ නැවෙන් එන ආලෝක කිරණය මෙතන වදිනවා. මෙතන වදිනවා. මේ ආලෝක කිරණය මෙතන වදිනවා. අඩිරෝල් තියලා ගන්න. මේ ආලෝක කිරණය මෙතන වදිනවා. පරාවර්තනය වෙනවා. මෙතන ඉඳන් අපි එන වස්තුව දිහා බලනවා. මේවා තල දර්පණ පුතේ මේ තල දර්පණ. මේවා තල දර්පණ. මේක තල දර්පණයක්. හරි. මොකද්ද මේ? මේකට අපි කියනවා පරීක්ෂා කරලා බලන්න ගන්න උපකරණය. මේකට අපි කියනවා පරීක්ෂය. මොකද්ද පුතේ? පරීක්ෂය. පරීක්ෂය හදන්නත් තරම් තියෙන්නේ මොකක්ද? පරීක්ෂය හදන්නත් තියෙන්නේ තල දර්පණ තමයි. මේක අර මේ සබ්මැරින් වල ඉන්නකොට උඩ නැව් වෙනවද කියලා හැම බලා ගන්න මේක තමයි පාවිච්චි කරන්නේ. තව තමයි හමුදාවේ මාමලා ඉස්සර ත්‍රස්තවාදී ඉන්නවද කියලා බලන්න බංකර් එකකින් ඔළුව උඩට දාන්නේ නැහැ. ඒකට අර ස්නයිපර් කියලා එකක් තියෙනවා වෙපන් එකක් ඒකෙන් ටෝන් ගාලා විදි දිනවා හරියට ඔළුව. ඉස්සරම දාන්නේ මොකක්ද? මේ විදිහට අර බංකරෙන් උඩට දාන්නේ මෙන්න මේ පරීක්ෂය. පරීක්ෂයෙන් හොඳට බලනවා වටේට කවුද ඉන්නේ කියලා. බලලා ඉවර වෙලා තමයි එළියට එන්නේ ඒක. ඒකට හමුදා මාමලාටත් ඕන වෙනවා. එතකොට මේ සබ්මැරින් වල කට්ටියටත් ඕන වෙනවා. එතකොට මේ අපි කතා කරේ තල දර්පණ භාවිතා කරන අවස්ථා. හරි. මොනවද කියන්නේ ඔබ බලන්න තල දර්පණ භාවිතා කරන අවස්ථා? 1 කණ්ණාඩියේ මුහුණ බැලීමට. 1. 2 සැලුන්
කොණ්ඩේ කපන තැන් වල හිසේ පිටුපස බලා ගැනීමට. ඒ රූපලාවන්‍ය කටයුතු කරන ස්ථාන වල ඔය කණ්ණාඩි තියෙනවා. වෙළඳසල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීමට. ඊට පස්සේ මේ මොනවද මේ බහුරූපේක්ෂයේ සෑදීමට. පරීක්ෂයේ සෑදීමට. ඔය හැම අවස්ථාවකම ඕන වෙන්නේ මොකද්ද? තල දර්පණ. පැහැදිලිද? ලියා ගන්නකෝ. මාතෘකාව ලියා ගන්නකෝ. තල දර්පණ භාවිතා කරන අවස්ථා තලදර්පණ භාවිතා කරන අවස්ථා දැන් අපි මේක දැන් පන්ති කාමරයක නම් අපි මේවා ප්‍රශ්න හැටියට දෙනවා. නමුත් දැන් ප්‍රශ්න හැටියට දුන්නට මේක මේ අපිට දැන් අපි පන්ති කාමරවල බලනවා අපි හෝල් එකේ ඉඳන් බලනවා කවුද ලිව්වේ උත්තර ලිව්වේ කියන එක. නමුත් දැන් මේක ප්‍රශ්න හැටියට දුන්නාට මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද ඔයාලා ලිව්වද නැද්ද කියලා වෙලා මට බලන්න විදියක් නැහැනේ. අපි ඒවා හෝල් ක්ලාසස් පටන් ගත්තාම බලමු ලිව්වද නැද්ද කියලා. නමුත් මේ දැම්මම අපි ලියලා ඉවර කරනවා. අපි ප්‍රශ්න කරන එක අපි පැත්තකින් තියලා දැම්මම අපි ලියලා ඉවර කරලා ඊට පස්සේ අපි මේ සිලබස් එක අපි අවශ්‍ය කරන ප්‍රමාණය ඉවර කරගත්තොත් ප්‍රශ්න වලට යන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර වලට යෑමේ හැකියාව තියෙනවා. හරි? ඒ නිසා දැම්මම අපි ලියලා ඉවර කරමු. දැන් අන්න තල දර්පණ භාවිතා කරන අවස්ථා කියලා ලියලා එක කණ්ණාඩියේ මුහුණ බැලීමට. කණ්ණාඩියේ මුහුණ බැලීමට. දෙක සැලුන් එහෙම නැත්නම් කොණ්ඩ කපන ස්ථානවල හිසේ පිටුපස බලා ගැනීමට. කොණ්ඩ කපන ස්ථානවල එහෙම නැත්නම් සැලුන් වල හිසේ පිටුපස බැලීමට බලා ගැනීමට. දෙක. තුන වෙළඳසල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීමට. වෙළඳසල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීමට. හතර අර මම කිය අර බුදු පිළිමයක් මැදින් තියලා කන්නාඩි දෙපැත්තෙන් තියලා බුදු පිළිම ගොඩාක් බලා ගන්න. බහු ප්‍රතිබිම්බ නිපදවා ගැනීමට. බහු ප්‍රතිබිම්බ නිපදවා ගැනීමට. හතර විද්‍යාගාර කටයුතු වලදී ආලෝක පරාවර්තනය කර ගැනීමට. විද්‍යාගාර පරීක්ෂණ වලදී කිව්වත් කමක් නැහැ. විද්‍යාගාර පරීක්ෂණ වලදී ආලෝක පරාවර්තනය කර ගැනීමට. ආලෝක පරාවර්තනය කර ගැනීමට. ඒ හතර. අංක 5 බහුරූපේක්ෂය නිපදවීමට. අපි චූටි කාලේ දාලා බලලා තියෙනවා මල් පෙති එහෙමනේ. බහුරූපේක්ෂය නිපදවීමට. අංක 6 බහුරූපේක්ෂය නිපදවීමට කියලා මෙන්න මේ බහුරූපේක්ෂය පොඩක් ඇඳ ගන්න පුතේ. වීඩියෝ එක නවත්තලා මේ බහුරූපේක්ෂය ඇඳ ගන්න. මේ තල දර්පණ ටිෂු කඩදාසියක් නෙදාන්නේ. හරි. මෙතන තමයි මේ ඇස විද්‍යාත්මක ඇස. හරි. ඇඳගත්තද? අංක 6 පරීක්ෂය නිපදවීමට. පරීක්ෂය නිපදවීමට. පරීක්ෂණ නිපදවීමට කියලා ලියලා මෙන්න මේ රූපය අඳ ගන්න. වීඩියෝ එක නවත්තලා දැන් මේ රූප සටහන අඳ ගන්න. පරීක්ෂණ නිපදවීමට කියලා මේ රූප සටහන අඳ ගන්නකො.
අඳගත්තද? දැන් ලියාගන්න පහලින් පරීක්ෂය භාවිතා කරන අවස්ථා. පරීක්ෂය භාවිතා කරන අවස්ථා කියලා ලියන්න චූටි මාතෘකාවක් ගන්න. එක සබ්මැරීන් වල විසිරෙන නැවියන්ට ඒක අපි කෙටියෙන් ලියාගත්තාම ඇති. සබ්මැරීන් වල සිටින නැවියන්ට එක දෙක හමුදා සෙබළුන්ට එහෙම නැත්නම් හමුදා නිලධාරීන්ට ඒ කෙටියෙන් ලියමු අපි හමුදා නිලධාරීන්ට අර මං කිය අර බංකරවල ඉහළ ඔළුව දාලා බලන්න බැරි නිසා අර මේකෙන් බලලා ඉවරලා තමයි පරීක්ෂෙන් බලලා ඉවරලා තමයි ඕක නිරීක්ෂණය කරන්නේ. හරි. හොඳයි. දැන් පුතේ මෙහෙමයි. අපි ඔය කතා කරේ පළවෙනි වීඩියෝ වැඩසටහනෙන් කතා කරේ අපි ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියන එක. එතකොට දෙවෙනි වීඩියෝ වැඩසටහනෙන් අපි කතා කරලා ඉවර කරා තල දර්පණයකින් ආලෝක කිරණ හසුරවන හැටි, තල දර්පණයකින් ප්‍රතිබිම්බ හැදෙන හැටි. ආලෝක කිරණ සටහන් ඇඳා. එතකොට අපි අර මෙතන අදින්න කාලේ නාස්ති කරන ඔයාලා ඒක ඇඳ ගන්න ඕනේ. එතකොට තමයි අපේ ඒක අංග සම්පූර්ණ වෙන්නේ. එතකොට ආලෝක කිරණ මේ හැසිරෙන හැටි ඇඳලා ප්‍රතිබිම්බය හැදෙන ආකාරයේ තල දර්පණයකින් ඔයාලා කණ්ණාඩියක් ඉස්සරහා පිටිපස්සේ හිටගත්තාම පිටිපස්සෙන් පේන ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික තමයි අපි ඔය කලින් කතා කරේ. ඒතර ඒක කතා කරලා ඉවරලා ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික කතා කරා. අතාත්විකයි පාර්ශික අපවර්තනය කියලා අලුත් වචන ටිකකුත් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කතා කරේ පුතේ තල දර්පණ මොකටද? තල දර්පණ කියන්නේ කණ්ණාඩිනේ. කණ්ණාඩි මොකටද? කණ්ණාඩි වුණ වෙන්නේ ඔය කොණ්ඩ කපන තැන් වල මූණ බලන්නයි බහු ප්‍රතිබිම්බ හදන්නයි පරීක්ෂය හදන්නයි ඔය විදිහට කියලා තල දර්පණ භාවිතා කරන අවස්ථා මොනවද කියන එක කතා කරා. එතකොට පුතේ අපි ඔතනින් ආලෝක තරංග කියන කොටස ඉවර කරනවා. ආලෝක තරංග දෙවෙනි කොටස අපි ඉවර කරනවා. ඒතර වීඩියෝ වැඩසටහනේ දාලා තියෙන ආලෝක තරංග පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස ඉවර කරලා අපි ඊළඟට පටන් ගන්නවා ධ්වනිය, ශබ්ද තරංග ගැන කතා කරනවා. අපි තුන්වෙනි වීඩියෝ වැඩසටහනේ ඔයාලට ශබ්ද තරංග හැසිරෙන ආකාරය, ශබ්ද තරංග ගමන් කරන ආකාරය, ඒවල ලක්ෂණ ටික කතා කරනවා අපි තුන්වෙනි වීඩියෝ වැඩසටහනකින්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ වැඩසටහන නරඹනකල් චූටි විරාමයක් ගන්නවා. මේ වගේ කෙටි වීඩියෝ වැඩි ප්‍රමාණයක් අපි බලමු. සටහන් ටික ලස්සනට ලියලා තියාගන්න. මේවා ආයි හෝල් ක්ලාස් වලදී කතා කරන්න අවස්ථාවක් එන්නේ නැති නිසා. හොඳයි එහෙනම් අපි අද නවතිනවා. ආයිබෝවන්.